විශේෂයෙන්ම විදේශ රටවල් වල වැඩ කරන අයයි සංචාරකයෝ සියලු දෙනාම ගුවන් තොටුපළෙන් එනකොට ගිය ටිකේ නිරෝධායන කටයුතු වලදී විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ලොකු ජාවාරමක් සිද්ධ වුණා මෙතනදී. ඒ අයව PCR කරන්න එන්නත් දෙකම අරගෙන ආපු අයව PCR කරන්න දවසට හෝටල් ඇරපුවාම හෝටල් වල සමහරවිට සතියක් දෙකක් තියාගන්න ලොකු ජාවාරමක් ගියා. දැන් ඒක නතර කරා කියලා අපිට දැනගන්න ලැබුණා. හරි. හැබැයි දැන් අලුතෙන් ඩොලර් 40ක් ගන්නවා PCR එකක් කරලා ඒක පැය 7කින් දෙන්න එක දවසකින් දෙනවා. හැබැයි ගුවන් තොටුපළේ ඩොලර් 40ක් මේකට අය කරනවා. ඒ කියන්නේ රුපියල් 11000ක් විතර අය කරනවා. මේ රුපියල් 11000 කවුද ගන්නෙ? ඇයි එච්චරක් අය කරන්නේ PCR එකකට සහ පැය 7ක් යන්නේ ඇයි කියන එක මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇටියට අහනවා. මොකක්ද ඒකට ඔබතුමාට කරන්න පුළුවන් විසඳුම කියලා. මන්ත්‍රීතුමා ඒ සියලු දෙනාම එකතු වෙලා කොවිඩ් ටාස්ක් ෆෝස් එකෙන් තමයි තීන්දුව ගන්නෙ. එතකොට එතන විදේශ අමාත්‍යාංශයත් එතන ඒ නියෝජනයක් තිබෙනවා, සංචාරක අමාත්‍යාංශයත් නියෝජනයක් තිබෙනවා, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් එතන නියෝජනයක් තිබෙනවා. එතකොට ඒ සංචාරකයෝ මෙහාට ගෙන්නන්න නම් ඊට පස්සේ ඒ කට්ටිය අනිවාර්යයෙන්ම PCR ටෙස්ට් එකක් කරන්නත් ඕනේ. ඊට පස්සේ ආපුවෙන් පස්සේ බැරි වෙලාවත් ඒ ෆ්ලයිට් එකේදී කොවිඩ් හැදුනොත් එහෙම ආපුවෙන් පස්සේ ඒ PCR ටෙස්ට් එකක් කරන්න ඕනේ. ආර්ථිකයේ කළමනාකරණයේදී ප්‍රමුඛතාවය ලබා දිය යුතු පාර්ශව රජය විසින් හඳුනා නොගැනීම නිසා මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලු තවදුරටත් උග්‍ර වී තිබෙනවා. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. 1. 2019-12 වැනි දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් විසින් ලබාගත් රුපියල් මිලියන 300ක් දක්වා වූ ණය කපා හැරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ තීරණයට සිදු වූයේ කුමක්ද? මේ වනතෙක් එම තීරණය ක්‍රියාත්මක නොවුයේ ඇයි? සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල කර්මාන්තකරුවන්ගේ ණය ආපසු ගෙවීම සඳහා සහන ලබා දෙන බවට සඳහන් කර තිබුණද එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවුයේ ඇයි? කරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරපු 27(2) යටතේ කාරණේ අපි ඉදිරි දිනයකදී ඔබතුමාට සවිස්තරව විස්තර ලබා දෙන්නම්. ඒ අතරතුර ඔබතුමා මේ මතු කරපු කාරණා පිළිබඳව ඉතාම සුබවාදී බලාපොරොත්තුවක් ඉදිරි අයවැය ලේඛනය තුලදී මුදල් ඇමතුමා විසින් ලබා දෙනවා. මම ඔබතුමාට ඉතාම සවිස්තර විස්තර ටික ඉදිරියේදී ලබා දෙන්නම්. On the 12th of September 2021, in the late evening at or about 6 p.m., the then State Minister for Prison Management and Prisoners Rehabilitation Affairs had entered the Anuradhapura prison complex using the fact that he was the concerned subject minister and had insisted that the Tamil political prisoners detained under the Prevention of Terrorism Act be brought before him. The prison authorities had gone on to produce 10 Tamil PTA prisoners, 9 PTA suspects who have legal action pending, and 1 individual convicted under the PTA. The said individual had ordered all 10 Tamil prisoners to degradingly kneel before him, and whilst brandishing a firearm, presumably his personal firearm meant for his personal protection, had loudly announced that when he was appointed to the said portfolio, he obtained the power, and I quote, to shoot or free, unquote, the prisoners. Honorable Speaker, at the outset, let me unequivocally and unconditionally condemn the incident which had taken place. It should have never happened, and it was a disgrace. As the Minister of Justice, I condemn this, and I say that it should not have ever taken. Having said so, let me also tender my apology to the victims and their family members for whatever the difficulties we had to undergo. Having said so, I must reiterate, Honorable Speaker, don't give a political, ethnic or racial flavor to this, because it is not. That is, we must understand that. Having said so,
I also must ensure that the law enforcement authorities have already commenced investigation. CID had commenced its investigation. Human Rights Commission independently had commenced its investigation, had gone to the scene and recorded statement. Similarly, the Witness Protection and Victims and Witness Protection Authority, which comes under my ministry, had already written to them to ensure the safety and security and dignity of these prisoners and the detainees, because they are under the custody of the government, and government has the responsibility to take care and ensure their safety. We do agree on that. ගරු කතානායකතුමනි, පසුගිය පාර්ලිමේන්තු වාරයේදී මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීමට නැගෙනහිර පළාතේ වැලි මාලදිවයිනට යවන බවටත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමිය හා පොට්ටුවේ දේශපාලඥයින් පිරිසක් හවුල් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීතුමා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී කර ප්‍රකාශය පිළිබඳව යම් උත්තරයක් දීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙම කාරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය පවා වාර්තා කර තිබූ හේයින් එම චෝදනාව බරපතල චෝදනාවක් වශයෙන් මම සැලකමි. එම නිසාම විශේෂ අමාත්‍යවරයා විදියට මේ සම්බන්ධව මා නොදැන හෝ යම් කිසි වරදක් සිදු වී ඇද්ද යන්න සම්බන්ධව මම අවධානය යොමු කළෙමි. එම නිසා මගේ අමාත්‍යාංශයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් මම මේ පිළිබඳව විමසීමක් කළෙමි. නමුත් මට දැනගන්න ලැබුණු තොරතුරු අනුව අප රටෙන් කිසිදු අවස්ථාවක නැගෙනහිර පළාතේ වැලි හෝ දිවයිනේ වෙනත් ප්‍රදේශයක වැලි මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා පිටරට යෑමක් සිදු කර නැත. නායකතුමනි, ඇත්ත වශයෙන්ම දැන් හෙටයි අනිද්දායි පාර්ලිමේන්තුව තියෙන එක කල් දාන්න මේ යෝජනාව ගෙනහැලා තියෙන්නේ. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ දින 25ක් අපිට නැති වුණා පාර්ලිමේන්තු කටයුතු. ඉතින් මේ රටේ ප්‍රශ්න එන්න ගොඩ ගැහෙනවා. දැන් බාර ඇරලා පාර්ලිමේන්තුව වහලා. හෙටයි අනිද්දායි පාර්ලිමේන්තුව වහලා. මේක පදනමක් තියෙන්න එපයි. ඉතින් මොකද දැන් බලන්න අපි කතා කරන්න ඕන ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ අනුව ගරු කතානායකතුමනි 29 දැන් විදුලි බල මණ්ඩලයේ කිසිම දෙයක් නැහැ මේ සතියේ. දැන් පෙරේද රාත්‍රියේ රෑ 12ට ඇවිල්ලා ඇමරිකාවෙන් කට්ටියක් ඇවිල්ලා යුද ගරාව ඒ 140 අසංගල ගත්තා. ඉතින් මේව ගැන කොහොමද කතා කරන්නේ? හෙටත් නැහැ අනිද්දත් නැහැ. හරි. very unfair. ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. Sir, last year, this year we lost 25 days. In the United Kingdom, they have parliament with a smaller group of MPs. And Zoom. Why can't we adopt the same? Right, and okay. and That you mentioned at the meeting, I suppose. ගරු කතානායක. ඔව්. කතා කරානේ මේක කතා කරලානේ ගත්තේ. Honorable Speaker, last year, this year we lost 25 days. I am repeating, in the United Kingdom and other countries, Parliament is conducted with a smaller number of MPs and Zoom. Yesterday, the government said COVID is disappearing. So why are you postponing tomorrow and day after? COVID එක අඩු වෙනකොට හෙටයි ඉඳලා කල් දාන්නේ. ඊළා එළියතුන යනු අනාදිමත් කාර්යයක සිට මෙරට සමාජය හා සබැඳියාව විවිධ ආර්ථික සමාජීය හා සංස්කෘතික කටයුතු දායක වූ සත්ව කොට්ටාසයකි. ශ්‍රී ලංකා සමාජයේ ලිඛිත හා ජනශ්‍රිත ඉතිහාසයක් තුළ වසර දහස් ගණනක් සිට හීලා ඇලියතුන් විවිධ ආගම් හා සංස්කෘතික උත්සව සඳහාද යොදාගත් අතර විද්‍යාමාන වේ. වර්තමාන සමාජය තුළ පෙරහැර මංගල්‍යයන් සහ අලියතුන් අත්‍යවශ්‍ය වන අතර මේට අමතරව සංස්කෘතික උත්සව සහ සංචාරක කර්මාන්ත ආදී ආර්ථික කටයුතු වෙනුවෙන් අලියතුන් යොදා ගැනීම අඛණ්ඩව සිදුවේ. වර්තමානයේ මෙරට සිටින හීලා අලියතුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු යාම මෙම කටයුතු වලට බලවත් තර්ජනයක් වී ඇත. මේ අනුව දැනට හීලා ඇලියතුන් සංඛ්‍යාව 210ක් වන අතර එම සංඛ්‍යාවෙන් 102ක් දිනකු 102ක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරවේ සිටින අතර ඉතිරි 108 පෞද්ගලික හිමිකාරීත්වයේ යටතේ පෞද්ගලික හිමිකාරීත්වයේ යටතේ සිටින අලියතුන් ලියාපදිංචි කිරීම හා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය පවතින අඩුපාඩු මත පසුගිය වකවානුවේ පෞද්ගලික හිමිකාරත්වයේ යටතේ අලියතුන්ගේ
ගෙයින් 49 දෙනෙකු වෙනුවෙන් අධිකරණයේ ක්‍රියාමාර්ග ගැනීම මත 2015 වර්ෂයේ සිට මේ දක්වා ඉන් 38 දෙනෙකු ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව වනජීවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරව රඳවා තබා ඇත. මෙම තත්ත්වය පෙරහැර මංගල්‍යයන් මෙන්ම ආර්ථික කටයුතු කෙරෙහිද අහිතකර ලෙස බලපා ඇති අතර මෙම අලියතුම් බොහොමයකගේ හිමිකාරීත්වයේ දරූ මහා සංඝරත්නයට හා දේවාලවලට අයත් පුද්ගලයන්ට අධිකරණ ක්‍රියාමාර්ග තුළ සැකකරුවන් හා චූතියන් බවට පත් වී සිටීමට සිදු වී ඇත. අංක 22/41 ඇලයිරක් 41 හා 2021 අගෝස්තු මාසයේ 19 වෙනි දින අතිවිශේෂ කැසට් පත්‍රයේ මෙම නියෝගය 2021 අංක 1 දරන වන සත්ව වෘක්ෂලතා වරාංගතුල හීලා ඇලුතුන්ගේ ආරක්ෂාව සුබ සාධන හා ලියාපදිංචි විධිමත් කිරීම නියෝග යනුවෙන් හඳුන්වා පළ කර ඇත. එකී නියෝගයේ 1 වන කොටසේ හීලා ඇලුතුන්ගේ ආරක්ෂාව හා සුබ සාධනයේ සැලසීම හා සම්බන්ධ විස්තර ඇතුළත් කර ඇත. එහි දෙවන කොටසේ හීලා අලි ලියාපදිංචි විධිමත් කිරීම හා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කෙරේ. එමෙන්ම තුන්වන කොටසේ ඓතිහාසික සංස්කෘතික පෙරහැර සඳහා හීලා අලි ලබා ගැනීම පිළිබඳ විස්තරද ඇතුළත් කර ඇත. විශේෂයෙන්ම ඊයේ අපේ රාජ්‍ය අමාත්‍යවරයා ඖෂධ පිළිබඳව මේකේ විශාල ආందోලනාත්මක මේ චෝදනා ඉදිරිපත් කළා. දැන් මගේ අතේ තියෙනවා ගරු කතානායකතුමනි එතුමා ඉදිරිපත් කරපු ලයිස්තුව. මේ ලයිස්තුව බලන්න මේ මොන බොරුවක්ද මේ කරලා තියෙන්නේ කියලා. දැන් මේකේ එතුමා කියනවා රුපියල් 395ට ඒගොල්ලෝ ගත්ත සිරප් බෝතලේ අපි අරගෙන තියෙන්නේ 55000. දැන් සිරප් එකක් රුපියල් 55000කට ගන්න මුලේ නැති පිස්සෙක් එහෙම කොහේ හරි ඉන්නවනම් කමක් නැහැ. රුපියල් 55000ක් දීලා සිරප් එකක් ගන්න. දැන් මේකේ තියෙන්නේ මොකද්ද මෙතුමා ඉදිරිපත් කළාම තියෙන එක? මට දුකයි ඔය දෙරණ වගේ මාධ්‍ය ඒවා ඉන්න මාධ්‍යවේදීන්ට මේවා පේන්නේ නැද්ද? මේකේ තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රයිස් ලිස්ට් එක දාලා තියෙන්නේ මොකද්ද? awarded price details 2021. ඒක තමයි රුපියල් 395 කියන්නේ. 55000 කියන්නේ මොකද්ද? previous bidder quoted price. අපි ගත්ත ප්‍රයිස් නෙවෙයි මේ කතා කරන්නේ. 2015 2019. මේ කතා කරන්නේ quoted price. ඉතින් ඕනම බෙහෙතකට quotation තියෙනවා 10 15 20. ඉතින් මොකාගේ කාගේ quotation එකද මේ? කියන්නේ මේ විදිහට තමයි මේ ලයිස්තුව තියෙන්නේ. මේ බොරුව කියන්නේ. තව 57ක් ඖෂධ අත්සන්කරා 2019 නොවැම්බර් 15 වෙනිදා. 15 වෙනිදා මම අත්සන්කරා ගැසට් කරා. අදත් නෑ මේක එළියට දැම්මේ. මේකේ මිල පාලනය කළ තියෙන 57ක් අදත් නෑ. මෙයා කරේ මොකක්ද ඇවිල්ලා? ඖෂධ සමාගම් වල මිල මේ තියෙන ගැසට් එක. කවදාද ගැව්වේ? 19/8/2021. මෙයා කරපු එකම දේ තමයි මම අඩු කරපු ඒවායි මිල වැඩි කරලා දුන්නා. වැඩි කරලා දුන්නා. හැබැයි අපිලු මාෆියා. මෙහෙම මාෆියා කාරයෝ මේ වගේ තුට්ටු දෙකේ. ඒක කළා අන්තිමට කියනවා NMR එකේ දත්ත කබඩාව මේ උනේ මේකලු. මේ බලන්නකෝ. මෙයා මේගොල්ලන්ගම ගහපු මේ NMR එකේ MR එකේ නිවේදනය මොකද්ද? Application for registration of medicine can be submitted manually until 5th of June 2020. අපි මේක අත්සන් කරාට අපේ රජයෙන් මේක පටන් ගත්තේ මේ රජයෙන්. මේකේ ඔන්ලයින් පටන් ගත්තේ. එතකොට ඔන්ලයින් දත්ත ඒගොල්ලොත් එක දෙවුනේ. එතකොට අර අපි ගන්න ආපු ඔක්කොම ඖෂධ ඒවා තාම තියෙන්නේ මැනුවල් ෆයිල් වල. ඒවා මැකිලා නැහැ. මැකිලා තියෙන්නේ කොහොමද? මේගොල්ලෝ එක්කවලා මේගොල්ලෝ ගජ බිඳුරුත් එක්ක ගෙන ආපු ඇන්ටිජන් එක. ඇන්ටිජන් එක හොරා කාපු. ඒ ඇන්ටිජන් ඒවා නම් ඒවා මැකිලා තියෙනවා. මොකද ඊයේ ඉඳන් කියනවා පච මේ මිනිස්සයාගේ. ගාන පචේ මේ ඇන්ටිජන් මේ එකක්වත් කොවිඩ් ඒවා මැනුවල් වෙයිලු. ඒක හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරා ඒකේ ලිපි ලේඛන. පට්ට බොරු ගානවා මෙතන ඇවිල්ලා. මේක පාර්ලිමේන්තුව. මේක අනුරාධපුරයේ එස්ප්ලනේඩ් එක නෙවෙයි. මේක හයිඩ් පාර්ක් නෙවෙයි. මේක ඩිමෙල් පාර්ක් නෙවෙයි. මේක කැම්බල් පාර්ක් නෙවෙයි. මේක උත්තරීතර පාර්ලිමේන්තුව. අපි අවුරුදු 94 ඉඳලා ඉන්නවා. අපි කතා කරපු දෙයක් මේව බොරුයි කියලා කිසිම කෙනෙක් නැගිටලා කියලා නැහැ. ඥානක්කගේ දන්නේ නෙමෙයි. ඔව් ඥානක්කගේ මෙයානේ කියන්නේ. මේ බලන්න අපරාධ කියන්න බෑ අර සභාපති නිවේදනයක් නිකුත් කළා NMR එකේ කියනවා. මෙන්න එයා කියන එක. ඒ අනුව ENMR දත්ත පද්ධතිය අපගේ සේවාව වඩාත් විනිවිද භාවයකින් කාර්යක්ෂමව සහ
පළදායිල සමාජනතාව වෙත ලබා දීම සඳහා ක්‍රියා කරනවා කියලා. ඒ කියන්නේ එයා හොඳ කියනවා ඒකේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී මටත් එවැනි යුතුයකමක් ශිෂ්ට කරන්න සිද්ධ වෙලා තිබෙනවා. හරි හරි වාඩි. ඊයේ දිනේ අපේ රටේ ජාතික වශයෙන් වැදගත් වෙන පුවත්පතක ඇමති දෙදෙනාගේ බලපෑමෙන් මට ගෙදර යන්න වෙලා ආසන්නතම හේතුව සුදුලුණු ජාවාරම. එයි එලෙසින් සඳහන් කරනවා මේ පාරිභෝගික කටයුතු අධිකාරිය අධ්‍යක්ෂක කියයි. සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුළු විවිධ අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීම සමග කලබල වී ඇති ඇමතිවරු දෙදෙනා තමායිම තනතුරෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙලක් ආරම්භ ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය විධායක අධ්‍යක්ෂක කුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙන මහත්මයා සසර වසනාතක්කල් මගේ මතකයේ හැටියට මම දැකලා නැහැ. මේ සංසාර ගමනේදී මම කිසිම උපදෙසක් දෙන්න කිසිම දවසක දුරකථනයෙන් හෝ වෙන යම් ආකාරයකින් කවදාවත් කතා කරලා නැහැ. මට ඒක නෙමේ පුදුමේ. එතුමා පත් කරලා තියෙන්නේ මේ රාජ්‍ය නිලධාරියෙක් නෙමෙයි. දේශපාලන වශයෙන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා විවිධ පුද්ගලයෝ විවිධ තනතුරු වලට පත් වෙනවා. පුදුමේ නම් ඒක නෙමෙයි. වගකිව යුතු ජාතික පුවත්පතක කටුවැකියක් ලියවෙනවා මේ සම්බන්ධයෙන්. මේවා අපි ඔක්කොමලට හොඳ පාඩම්. ඒ කටුවැකිය කියනවා සතොස සුදුලුණු වංචාවේ විමර්ශනය ආරම්භ කිරීමට දැරූ උත්සාහයේදී ඒ මහතාට දූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට තර්ජනය වූ බව සඳහන් විය. ඉන්න. එතකොට කියනවා ඒක තවදුරටත් මෙතරම් විශාල වංචාවක් කිසියම් බලවතුන්ගේ සහාය ලැබීමෙන් තොරව සිදු කරනු ඇතැයි කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැත කියලා. එතකොට බලවතෙකුත් ඉඳලා තියෙනවා තර්ජනයකුත් වෙලා තියෙනවා. මම එක දෙයක් මේ ගරු සභාවට හෘදේ සාක්ෂියට එකඟවත් අවංකවත් කියන්න කැමති. මේ අමාත්‍යාංශයේ යටතේ සතසෝ වෙනත් ඕනෙම ආයතනයක මම හරි මගේ දරුවෙක් හරි මගේ පවුලේ කෙනෙක් හරි සත පහක හරි වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයක් කොමිස් මුදලක් අරන් තියනවා කියලා හෙට ඔප්පු කළොත් අනිද්දාට මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්නේ නැහැ. මම සදහටම මේ රටේ දේශපාලනයට ආයුබෝවන් කියනවා. සදහටම මෙයා කියපු ඊයේ කිව්ව කතාවක් ඇන්ටිජන් සම්බන්ධයෙන් මෙතුමා කිව්වා කොවිඩ් සම්බන්ධයෙන් කිසිම දෙයක් ප්‍රොෆෙසර් ජයසුමන කිව්වා ENM මාර්ග හරහාගෙන ආවේ නැහැ කියලා. මෙන්න මම සභාගත කරනවා. මෙන්න මේක බලන්න මේක කියවන්න. මෙන්න මේක දාලා තියෙන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා registration of COVID-19 rapid antigen test kits. All authorized agents of medical devices are hereby informed that National Medical Regulatory Authority would entertain applications for registration COVID-19 rapid antigen kits on priority and expedited review basis. Listing by the WHO will be an added qualifications for such review. You are hereby advised to submit your application through ENMRA system. ඒ වගේම මම කිසිම වෙලාවක කිව්වේ නැහැ වැදගත්කමක් නැති ලියකියවිලි මේකේ තිබුණේ කියලා. පැහැදිලිවම වැදගත්කමක් තියෙන ලියකියවිලි මේකේ තිබුණා. ඒක නිසා තමයි අපි මේක හොයන්න ඕන කියන්නේ. ඒ වගේම මේක අත්වැරද්දකින් මේ ඇඟිල්ලක් එහෙම වෙලා වැරදිලා වැකුණා කියලා අපි කොහෙවත් කියන්නේ නැහැ. ප්‍රශ්නේ ඒකම තමයි. අපිට දැනට තියෙන තොරතුරු අනුව මකපු මිනිහා ඔෆිස් එකේ විතර නෙමෙයි ගෙදර ගිහිල්ලත් මකලා තියෙනවා. ඔෆිස් එකේ විතර නෙමෙයි ගෙදර ගිහිල්ලත් මකලා තියෙනවා. මැකුවේ කවුද යාගේ පිටිපස්සෙන් ඉඳිය කවුද කියන කාරණේ හොයන්න ඕන කියලා කියන්නේ ඒකයි. ඒ වගේම තමයි මම පැහැදිලිව කියන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඖෂධ මාෆියාව මේ වංචාව මේ සඳහා මුල්ගල තිබ්බේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ගෙනල්ලා මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අපඝාත අංගලවිකල
සහ ජංජානනීය ආබාධ තියෙන ආයතනයක්. මේ ආයතනයේ පිහිටවීම තුලින් තමයි ලංකාවේ ඖෂධ මාෆියාව සඳහා ඉඩ සැලසුවේ. ඒ ආයතනයේ තුලින් ඒ ආයතනයේ තියෙන දුර්වලතා නිසා තමයි 2015 අංක 5 දරන පනත දුර්වලයි, අබ්බගාතයි, අංගවිකලයි, සංජානනීය ආබාධ සහිතයි. ඒක නිසා තමයි මේ හොරකමට මෙහෙම මග පෑදුවම මේ ආයතනයේ මේ පනතේ තියෙන දුර්වලතා නිසා ගෙනල්ලා දාගත්ත සභාපති කෙනෙක් අධිකරණයෙන් අභියාචන අධිකරණයෙන් අයින් කරා සභාපතිවරයව. මෙයා රාජිත සේනාරත්න ගිහිල්ලා ඒ සභාපතිව අධිකරණයෙන් අයින් කරපු සභාපතිව නේද කියලා වාඩි කරෙව්වා. එහෙම තමයි කරේ ඔයා. මෙන්න නඩුව. ඕ එහෙම තමයි මේකේ වංචාවට ඉඩ දුන්නේ. පොඩ්ඩක් ඉන්න අහගෙන ඉන්න ඔබතුමා කියනකොට අපි ඉඩ දුන්නා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි තව තියෙනවා කියන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණ තීන්දුව කියවන්න. මෙයා මොනවාක්වත් කියවන්නේ නැහැ. මෙයා මහාචාර්ය වුණාට කියවීමක් නැහැ. ඒ අධිකරණ තීන්දුවේ කොහෙවත් නැහැ. එයාගේ වැරද්ද. එයා රාගම විශ්වවිද්‍යාලයේ ඇති කරපු මේවකෙන් තමයි කරේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙන්න ඒ අධිකරණ තීන්දුව තියෙනවා. මම සභාගත කරන ඕන කෙනෙක්ට ඒක කියෝලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතුමා කිව්වා මෙතුමා ඖෂධවල ගණන් අඩු කරා කියලා. අඩු කරපු හැටි මං ඊයේ සංඛ්‍යාලේඛන සහිතව කිව්වා. එතකොට තව අහගන්න ඕන නම් තව කියන්නම්. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ජනාධිපති කොමිෂන් සභාව පත් කරා. මේ වංචා ගැන හොයන්න. ට්‍රක්සිසුමැප් කියන ඖෂධය පිළිකා සඳහා යොදා ගන්න. රුපියල් මිලියන 830ක වංචාවක් වුණා පාඩුවක් වුණා කියලා ඒතුමල්ලගේ ආණ්ඩුවේ කාලේ කරපු පරීක්ෂණයෙන් මප්පු වෙලා තියෙනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි මේ වෙනකොට විමර්ශනය කරන්න අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි පිළිකා ඖෂධ වලින් රුපියල් බිලියනයකට වැඩිය පාඩුවක් 2015 2019 කාලේ වෙලා තියෙනවා කියලා අභ්‍යන්තර විගණන පරීක්ෂණයෙන් හෙළිදරව් වෙලා තියෙනවා. අලිජාවරමේ අනිත් පැත්ත තමයි මේ අලියෙක් ලක්ෂ 100ට 150ට අලෙවි වෙන්න පටන් ගත්තා. ඒවා හබරන පළාතේ නම් සංචාරක ව්‍යාපාරයට යොදවා ගන්න ලැබුවා. ඒ වගේම විවිධ පෙරහැරවල වලට විවිධ අධික මිල ගණන් වලට දෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ අලි ඇතුන් පැහැරගෙන ඇතිදෙඩි කිරීමත් ව්‍යාපාරයක් බවට පත් වුණා. ඒ නිසා මේ අලි මංකොල්ලේ නිකන් සිදු වුණු දෙයක් නෙවෙයි. මේ මංකොල්ලේ සිදුවන්නේ අර නැති වංශවත් ප්‍රතාපවත්භාවය අත්පත් කර ගැනීම සඳහා තමන්ගේ හීනමානය පියමන් කර ගැනීම සඳහා අවශ්‍ය මෙවලමක් හැටියට අනිත් එක තමන්ගේ ව්‍යාපාරයක් හැටියට. මේක අලි ජාවාරමක් වුණා. ඒ නිසා අපේ සාම්ප්‍රදායිකව මේ අලි ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා තිබුණා. විශේෂයෙන් 1991 පනත අනුව ලියාපදිංචි නොකළ අලියෙක් ඉන්නවා නම් ඔහු පොදු දේපලක්. දැන් තමුන්නාස මොකද කරන්නේ? මේ පනතෙන් දෙනවා ලියාපදිංචි නොකරන ලද අලියෙකුට ලියාපදිංචි කිරීම සඳහා බලපත්‍රයක් දෙන්න සූදානම් වෙනවා. එහෙම කරන්නේ කොහොමද? ලියාපදිංචි නොකරන ලද අලියෙක් කියන හොරාලියෙක්. දැන් තමුන්නාස මොකද මේ කරන්න හදන්නේ? මේ අලි ජාවාරම් කරුවන්ට ඉනිමන් බැඳීමක්. අලි ජාවාරම් කරුවන්ගේ ජාවාරම සාධාරණ කිරීමක්. තව අලි දෙන්නෙක් ගැන මම කියන්නම්. මේ හීනමානේ අර අලුතින් විවිධ යටි ගනුදෙනු හරහා ධන එක්රැස් කරගත්තු කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායමට තමන්ගේ නැති ප්‍රභූත්වය නැති වංශවත්භාවය ආරෝපණය කර ගැනීම වෙනුවෙන් මේ අලි ඇතුන් ඇති කරන්න පටන් ගන්නවා. ඊළඟ අලි කවුද? ඒකේ තමයි මිහින් රාජාලියා. අනිත් එක්කෙනා කොහොන රාජාලියා. අවසන් කරන්න මන්ත්‍රීතුමා. හරිද? මේ අලි දෙන්න අයිති කාටද? ඒකෙනෙක් එක අලියගේ ඇඩ්‍රස් එක කටිය අනිත් අලියගේ ඇඩ්‍රස් එක කෝට්ටි. හැබැයි දෙන්නම අයිති NK වන්නිනායක. NK වන්නිනායක කියන්නේ කවුද? ආරක්ෂක නිලධාරියෙක්. දන්නවද කාගේද කියන්නේ? අවසන් කරන්න මන්ත්‍රීතුමා. ආරක්ෂක නිලධාරියට අලි කොහෙන්ද? මේ සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙක් අලි දෙන්නෙක් ඉන්නවා. බඩ නෙවෙයි. ඔයාලා බලන්න NK වන්නිනායක නම කියන්න ඕනේ. නෙවිල් වන්නිනායක. අගමැතිතුමා ගාවින ආරක්ෂක බටය. ඇද්ද? අවසන් කරන්න මන්ත්‍රීතුමා. ඇද්ද? ඇද්ද? හරිද අලි දෙන්නේ? කාර්ය අවසන්. දැන් මේ නැති ප්‍රභූත්වයක් වංශවත්භාවයක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ අලි මංකොල්ලකේ දෙනවා. දැන් මේ ගැසට් නිවේදනයේ අන්නේ අලි මංකොල්ල කරුවන්ට අලි වංචනිකයන්ට අවශ්‍ය වෙන ඉනිමම් බැඳීමක් හැටියට මේක සකස් කරලා තිබෙනවා. මේ
මිලපාලනය සඳහා ගැසට් පත්‍රය පළ කළත් වෙළඳ පොලේ ප්‍රායෝගික වෙන්නේ නැහැ කියලා ඇත්ත. ඒකට හේතුව තමයි ප්‍රමාණවත් තරම් දඩ මුදල් මේක නොතිබීම නිසා තමයි අද මේ ගේන සංශෝධනයෙන් විශේෂයෙන්ම සිදු කරනු ලබන්නේ. පාරිභෝගික අධිකාරිය විසින් යම් මිල පාලනයක් සඳහා ගැසට් පත්‍රයේ මිල පාලනය කළාට පස්සේ තනි ව්‍යාපාරයක් නම් ඒ සඳහා තිබෙන දඩය රුපියල් 10,000 තිබුණු එක රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කරනවා. ඒ වගේම දෙවෙනි වතාවට මේ ව්‍යාපාරිකයා වුණොත් 2000ක් 20000ක් තිබුණු එක ලක්ෂ 2 ලක්ෂ 10 දක්වා වැඩි කරනවා. සමාගමක් නම් රුපියල් 10,000ක් ලක්ෂයක් තිබුණු එක ලක්ෂ 5 ලක්ෂ 50 බවට පත් කරනවා. ඒ වගේම 20000 ලක්ෂ 2 ඒ දඩය රුපියල් ලක්ෂ 10 ලක්ෂ 100 දක්වා වැඩි කරනවා. මේ පනත කතානායකතුමා අත්සන් කළාට පස්සේ යම් පාලන මිලකට වඩා වැඩියෙන් යම් ව්‍යාපාරිකයෙක් යම් සමාගමක් අලෙවි කළොත් මේ නව දඩ මුදල් යටතේ තමයි විශේෂයෙන්ම ඒ දඩ පනවන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් එම නිසා මේක ව්‍යාපාරිකින්ට කරන හිරියරයක් විදියට දකින්න එපා. දැන් මේ වනජීවී අද පනතක් සම්බන්ධයෙන් කතා කරනකොට අලි පිළිබඳව කතා කරා. දැන් මේ වෙනකොටත් අධිකරණයේ නියෝගයක් හම්බෙලා තියෙනවා සුජීවා කියන ඇතින්න සහ ඒ ඇතින්නට දාව උපන් ඒ ඇත් පැටවාව මුදා හැරීම නවත්තන්න කියලා. ඔබතුමාගේ ආයතන යටතේ තියෙන සත්වෝද්‍යාන යටතේ තියෙන මේ සතා මුදා හැරීම නතර කරන්න කියලා අධිකරණයේ නියෝගය දෙනවා. දැන් අධිකරණයට මේ මුදා හැරීම සඳහා පාදක කරගන්න මේ අද සම්මත කරගන්න ගැසට් එක තමයි අධිකරණයට ඉදිරිපත් කළේ. ඒ ගැසට් එක හරහා තමයි එන්.ජී. රාජපක්ෂට තව රාජපක්ෂලාට එක එක නම් වල තියෙන අලි ටික නිදහස් කරගන්න සූදානම් කරේ. මෙන්න මේ එන්.ජී. රාජපක්ෂ ඉන්නේ මිරිහානේ. මිරිහානේ අලි හදන්න පුළුවන් තැනක්ද? එතකොට ඒ ඇඩ්‍රස් එක කවුද එන්.ජී. රාජපක්ෂ? නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ අලියා. හරිද? එතකොට මේ ටික විතරක් නෙමෙයි මතක් කරන්නේ. මේ ගැන අපි කතා කරන්න ඊ අපි සම්බන්ධීකරණ කමේ මේ උපදේශක කාරක සභාවට ගියා. මේක ගැන අපි ඒක ගැන අපි කතා කරන්න උත්සාහ කරාම ඒක ගැන නෙවෙයි කතා කරේ. අර ගලපත්ති කියන මන්ත්‍රීවරයා කතා කරේ ඒ පැත්තේ තියෙන ගල්කොරි පිළිබඳව. අපි විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මේ අලි සුරක්ෂිතභාවය. අපි කැලණි විහාරස්ථානයේ කැලණි පෙරහැර ඒ වගේම දල්දා පෙරහැර වගේ පෙරහැරවල වලට විශාල අලි ප්‍රමාණයක් අපට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අලි සුරක්ෂිත කිරීම සහ අලි සුරක්ෂිතභාවය ඇති කිරීම තාමත්ම වැදගත් කාරණාවක්. හැබැයි මේක කෝණ කීපකින් බලන අද විපක්ෂයට කියන්න ඕනේ කවුරු මොන විදියට හරි අලි සුරක්ෂිත කරගෙන අපි දැක්කා පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව වෙලාවේ විශේෂයෙන්ම ධම්මාලෝක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ විශාල පිරිසක් බන්ධනාගාරගත කළා මේ අලි සුරක්ෂිත කරගෙන තමන් ළඟ තබා ගැනීම හේතුවෙන්. හැබැයි අද වෙනකොට මේ පෙරහැරවල් පවත්වන්න දේවාලවලට තියාගන්න ඒ වගේම මේ සඳහා මේ මොහොත වෙනකොට අලි 98 දෙනෙක් පමණයි පෞද්ගලික හිමියන් ළඟ ඉන්නේ. ඒ නිසා අලි සුරක්ෂිත කිරීම අලි තමන් ළඟ තබා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර ජයශ්‍රී බෝධීන් වහන්සේ ගාව තියෙන දළදා පෙරහැර ඇතුළු පෙරහැරවල් විශාල ප්‍රමාණයක් ගංගාරාම පන්සලේ පෙරහැර කැලණි විහාරස්ථානයේ පෙරහැර විශේෂම දළදා මාලිගාව අලි 75කට 80කට වැඩිය භාවිතා කරනවා කරු මන්ත්‍රීතුමිය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාලගේ වෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්මයාලගේ වෙන්න පුළුවන් කවුරු හරි හෝ කෙනෙක් ළඟ අලියෙක් හදා ගන්න පුළුවන් නම් ඔහුට යමක් කරා ඒ අලියා සුරක්ෂිත කරගන්න පුළුවන් නම් අපි විශ්වාස කරනවා මේ රටේ අපේ අනන්‍යතාවය තියාගන්න ඒ වගේම අපේ ප්‍රෞಢත්වය අපේ ඉතිහාසයේ අපේ සංස්කෘතියට අවශ්‍යතාවය මත තියාගන්න අපට අලින් සුරක්ෂිත කරගන්න ඕනේ. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම බලන්නට ඕන විවිධ දේවල් කියන්නට පුළුවන්. පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ එන්නත් කරන්නට ලක් වූ රටවල් පිළිබඳව යම් දත්ත ඉදිරියට එළියට දැම්මා. ඒ අනුව අද වනකොට ශ්‍රී ලංකාවේ අවම වශයෙන් එක එන්නතක් 63යි 65ක් ප්‍රමාණ ප්‍රමාණයක් එන්නත් කරලා තියෙනවා. 50කට වැඩියෙන් එන්නත් දෙකම එන්නත් කරන්නට ලක් වෙලා තියෙනවා. ලෝකයේ තියෙන සියලුම එන්නත් සියලු බාධා ASCII ලංකාවට අපි ගෙන්නගෙන තිබෙනවා. සියලු බාධා ASCII. ඒ අනුව ලෝකයේ වේගයෙන්ම එන්නත් කරපු රටවල් 9 අතරින් ශ්‍රී ලංකාව ඉන්න 8 වන ස්ථානයේ. ඒ රටවල් 9න් සංවර්ධිත රටවල් වලින් එළියෙන් එන්නත් නිෂ්පාදනය කරන රටවල් වලට එළියෙන්
බටහිර රටවල් වලට එළියෙන් ඉන්න එකම රට ශ්‍රී ලංකාව කියන එකේ ගෞරවයයි මේ රජයට දෙන්නේ නැත්te කියලා අපි අහන්නට කැමතියි. ඒ හින්දා අද වෙනකොට අපිට පේනවා මේක ඉතාමත්ම අමාරු කාලයක්. අපි සියලු දෙනාම දන්නවා. අපේ රට විතරක් නෙවෙයි ඇමරිකාවේ ඊයේ වෙනකොට මරණ 6,50,000යි. 6,50,000යි. එම නිසා අපිට එන්නත් කරන්නේ තියෙනවා. එන්නත් ලබා දීලා තියෙනවා. ප්‍රමාණයටත් වැඩියෙන් එන්නත් තියෙනවා. එන්නත් කවුරු හරි ගන්නෙ නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ. අර අමතුතුමා කියපු විදියට බලෙන් ගිහිල්ලා එන්නත් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් කළ හැකි සියල්ල මේ සියලු බාධක ආස්සේ මේ රජය කරලා තියෙනවා කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්නට ඕන. ගරු ඇමැතුමනි 2021 දින ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට සහභාගීකින් බදුබල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ විසින් රටේ ආරක්ෂාව එවැගේම ඉදිරියේදී ඇතිවෙන්නට නියමිත සස්ත්‍ර ප්‍රහාරයන් පිළිබඳ කරුණු රාශියක් අනාවරණය කළා. එවැගේම ස්වාමින් වහන්සේ විසින් පැවසුවා ඔහු ළඟ තොරතුරු සහ සාක්ෂි තිබෙනවා. ඒ පුද්ගලයන් ස්වාමින් වහන්සේ විසින් හඳුනාගෙන තිබෙන බවත් ඒ කණ්ඩායම් පිළිබඳව ස්වාමින් වහන්සේ දන්නා බවත් ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ලවීමට හැකි බවත් පුපුරවා ගන්න බඩු සූදානම් ඇති බවත් ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ කළා. එතකොට මේ ප්‍රකාශය ස්වාමින් වහන්සේ තවදුරටත් කිව්වා මේ පිළිබඳව ජනාධිපතිතුමාව දැනුවත් කරලා තිබෙන බවත් ස්වාමින් වහන්සේ ඒ වැඩසටහනේදී ප්‍රකාශ කළා. එතකොට ගරු ඇමතිතුමනි එතකොට මේ වගේ ප්‍රකාශයක් විශේෂයෙන්ම සජීවී වැඩසටහනකදී මේ රටේ බොහෝ දාය බලන ප්‍රසිද්ධ අපේ හිරු නාලිකාව තිබෙන සලකුණ වැඩසටහනේ තමයි ස්වාමින් වහන්සේ විසින් එම ප්‍රකාශය කළේ. ඒතර උන්වහන්සේ මේ ප්‍රකාශය කිරීම තුළ විශේෂයෙන්ම ඒ ස්වාමින් වහන්සේ කරුණු සියලු දේවල් දන්නවා නම් ඒ පිරිස් ගැන දන්නවා නම් කණ්ඩායම් පිළිබඳ දන්නවා නම් ඒ ප්‍රහාරය එල්ලවිය අද නැත්තම් හෙට නැත්තම් අනිද්දා එල්ලවිය හැකි බවත් ස්වාමින් වහන්සේ පැවසුවා. එතකොට මේ සියලු කාරණා ස්වාමින් වහන්සේ දැනගෙන සිටින බව අපිට පේනවා. මේ ප්‍රකාශය පිළිබඳ ස්වාමීන් වහන්සේගෙන් කරුණු විමසා තිබේද? ඔව්. ඒ පිළිබඳව කවුරුත් හෝ අත්අඩංගුවට ගෙන තිබේද? නැත. මේ වෙනුවට මේ පිළිබඳව විමර්ශන ක්‍රියාමාර්ග ගෙන තිබේද? ඒකට උත්තර දෙන්නේ උන්වහන්සේගේ ප්‍රකාශයේ අඩංගු කරුණු පිළිබඳ විමර්ශන අපි දිගින් දිගටම කරනු ලබන්නකි බවයි. මේ ප්‍රකාශය අපි ඊටාම ගැඹුරින් තමයි අපි විශ්ලේෂණය කරන්න ඕනේ. පූජ්‍ය ගලගඩත්තේ ඥානසාර හිමියන් මේ පිළිබඳව කරුණු විමසූ විට කියා සිටියේ තමන් ත්‍රස්ත ප්‍රහාර ක්‍රමන්ත්‍රණ යනාදී සම්බන්ධව පැවසුවේ අල් කුරානයේ යම් යම් වගන්ති උපුටා දක්වීම බවය. ගරු කතානායකතුමනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 48 සැසිකාරය 2021 වන දින ජිනීවාහිදී පැවති අතර එහිදී එම සැසිවාරය අමතමින් මානව හිමිකම් පිළිබඳව කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳව කරන ලද ප්‍රකාශයෙන් සම්බන්ධයෙන් මෙම ගරු සභාවේ අවධානය යොමු කරවෙමි. විදුලි පුටුවක් පෙන්නලට තමයි රටේ ජනතාව වෙන ජීවිත වෙනස් කරලා මනස වෙනස් කරලා මේ ආණ්ඩුව ආවේ. හැබැයි ඇවිල්ලා අද පරණ ගියපු ආණ්ඩුව කරපු හොඳ දේවල් අද දැන් ජිනීවා ගිහිල්ලා දැන් හොඳයි ඒවා දිගටම ක්‍රියාත්මක කරනවා කියනවා. පසුගිය කාලේ අතුරුදන් වූවන්ගේ කොමිසම වහනවා කිව්වා, හානිපූර්ණ කාර්යාලය වහර දානවා කිව්වා. දැන් ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහින් ඒවා අපි ඉදිරියට කරගෙන යනවා බවට කියනවා. ලංකාවේ දෙමළ ඩයස්පෝරාව විවේචනය කරලා ඇමරිකාවට ගිහිලා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරනවා එන සාකච්ඡාවට එන්න කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමිය මේ කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේදී කරපු දේවල් ගැන. මේ මානව කොමසාරිස්තුමිය ගැන චෝදනාවලින් දැන් නැවත වතාවක් කියනවනම් මාර්ධවේදීන්ට තර්ජනාත්මක දුරතන ඇමතුම් වෙනවා. සිවිල් ක්‍රියාකාරීන් ආණ්ඩුව විවේචනය කරන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනියනවා. ඇත්ත කතා කරොත් ගෙනියනවා CID එකට. ඒක තමයි වෙන්නේ. ඒක නිකන් මේ දඬුවම් මන්දිරයක්. ඒක නිසා බය කරන මෙවලමක් බවට පත් කරගෙන තියෙනවා. දැන් අපි ත්‍රස්තවාදයේ නිමාඩපත් කළ සෑහෙන කාලයක්. අද මේ වෙනකොට අපි දන්නවා 12000කට වඩා වැඩි LTT එකට සම්බන්ධ වෙලා හිටපු තරුණ තරුණියන් නිදහස් කරලා පුනරුත්ථාපනය කරලා ඒ පවුල් වලට බාර දීලා ඒ අය විවාහ කරලා ඒ අයට වෘත්තීය පුහුණුව ලබා දීලා උන්ව සමාජගත කරලා තියෙනවා. ඇයි ඒව කතා කරන්නේ නැත්තේ? දැන් සූදානම් වෙලා තියෙන රජය දේශපාලන වශයෙන් එහෙම නැත්නම් LTT එකට සම්බන්ධ වීම නිසා සිරගත වෙලා ඉන්න විශාල සිරකරුවන් ප්‍රමාණයක් නිදහස් කරන්න
මේ වෙනකොට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ නිසා අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම රට ඇතුලේ තියෙන ප්‍රශ්න අපේ රටේ ආර්ථිකයේ මේ ආණ්ඩුවේ හැසිරීම විපක්ෂය ඒවා විවේචනය කරලා කමක් නැහැ. ඒ සම්බන්ධව තමන්ගේ මතය කිව්වට කමක් නැහැ. හැබැයි ජාත්‍යන්තරයට යනකොට අපි ශ්‍රී ලාංකික රාජ්‍ය හැටියට යන්න ඕනේ. ඒ ශ්‍රී ලාංකික රාජ්‍ය ඇතුලේ විපක්ෂයක් ඉන්නවා. ආණ්ඩුව ඇතුලේ නැති වුණාට ශ්‍රී ලාංකීය රාජ්‍ය ඇතුලේ විපක්ෂයක් ඉන්නවා. ඒ නිසා අපි මේ රට කිලිටි කරොත් වැරදි තොරතුරු ජාත්‍යන්තරයට දීලා අපිට ඒ ලැබෙන්න තියෙන ඒ වරප්‍රසාද වේවා නැත්නම් කීර්ති නාමය හානි කිරීම කවදා හරි ඔබතුමාලා බලයට ආවත් ඒක බලපානවා කියන එක මතක් කරගන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම මේ ජාත්‍යන්තර ප්‍රශ්නේදී මානව හිමිකම් ප්‍රශ්නේදී රටක් හැටියට එකට හිත ගන්න ඕනේ. ගොඩක් රටවල් එහෙමයි කටයුතු කරන්නේ.